समन्ता චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක පින්වතුන් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බල දායකත්වයේ දරන පින්වතුන් දින ගණනාවක් පුරා කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ කෙටි ධර්ම දේශනා පෙළක් විකාශය කරන්න පින්බර දායකත්වයේ දරමින් කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ රැස් කරගන්න පුළුවන් අග්‍රම පින තමයි ධර්ම දානමේ පින. සබ්බදානම් ධම්මදානං ජිනාති කියලා අපේ බුදුරජාණන් වහන්සේ සියලු දානයන් අතර අග්‍රම දානය හැටියට පෙන්නුවේ ධර්ම දානමේ පින්කම. ඉතින් මේ පින්වතුන් කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ පසුගිය දින කීපයේ පුරාම ධම්මචින්තා කෙටි ධර්ම දේශනා දහම් පණවිඩ රටට ලෝකයට ලබලා දීලා අද දවසේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන ඒ පින්වතුන්ගේ අරමුණක් තිබුණා අපි හරහා ධර්ම දානමේ පින්කමත් මේ ධර්ම දානයේ වටිනාකමත් ගැන ධර්මානුශාසනාවකුත් සිදු කරවලා ඒ වගේම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම මේ දහම් පණවිඩයක වටිනාකම කියලා දීම. ඉතින් අද සැප්තැම්බර් මාසයේ 23 වෙනි දින 40 වෙනි ජන්මදිනයේ සමරන නුවන් සංජීව මදනායක යන එතුමාටත් හර්ෂා ජීවන්ති මහත්මියටත් එම දෙපළගේම දූදරුවන් වන ජෙනුරි දියණිය තිසිත පුතණුවන් සෙනුරි දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු හැම දෙනාටම නන් අයුරින් උදව් උපකාර කරන හැම දෙනාටමත් දර්ශන සිල්වා මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් දෙපළ ඒ වගේම තමන්ගේ ආයතනවල සේවය කරන සියලුම දෙනා සේවක මහත්ම මහත්මීන් හැම දෙනාටමත් ධර්මදේශකයන්න් වහන්සේ හැටියට අපට ආශිර්වාද කිරීමත් ඒ වගේම ඒ කාර්ය මණ්ඩලවල හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්වතුන්ගේ අරමුණ. ඒ වගේ මේ පින්වතුන් සඳහන් කරනවා මෙම ධර්ම දානමේ පින්කම් කිරීමේ ප්‍රධානම අරමුණ නූතන මේ සමාජය තුල පිරිහෙමින් යන තරුණ පරපුර ධර්මයට යොමු කර ගැනීමේ උතුම් අරමුණෙන් තමයි මේ ධර්ම දානමේ පින්කම් සිදු කරලා විනයගරුක සුචරිතවත් තරුණ ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණෙන් මේ ධර්ම දානමේ පින්කම් සිදු කරේ. ඉතින් ඒ අරමුණ තුල අද මේ සිදු කරන මේ ධර්මානුශාසනාවත් ඒ පින්වතුන්ට ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම දානයක තියෙන වටිනාකම. මේ බණ පදයක් එක ගාථාවකින් හරි කෙටි ධර්ම දේශනාවක් හෝ තව කෙනෙකුට අහන්න සැලැස්වීම තුළ ඒකේ පින මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන්කමක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවල් වලින් පිනක වටිනාකම අපිට පෙන්වනවා. මේවා උපමා. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් මේ පොළව
අපි දන්නවා මේ පෘතුවිය ගෝලාකාර හැඩෙන් තියෙන. හැබැයි මේ උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පෘතුවියේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා කෙනෙක් මහා දානයක් දෙනවා. මේක උපමාවක්. මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා මහා සාංගික දානයක් දෙනවා. මේ පෘතුවියේ එහා කෙළවරේ ඉඳන් අනිත් කෙළවරට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩා හිඳවල. නිකන් හිතන්න. ඒ සිතුවිල්ලම කොච්චර පිනක්ද කියලා. විශාල පිනක්. ඊළඟට කෙනෙක් අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර පූජාවක් කරනවා. අපි කතාවට කියන්නේ අහස උසට අටපිරිකර කන්ද නිකන් චෛත්‍යයක් වගේ අටපිරිකර කන්දක් ගොඩ ගැහුවා කියලා හිතන්න. අටපිරිකර දුගී මගී යාචකයන්ට දෙන්නේ නැහැනේ. අටපිරිකරක් අපි පූජා කරන්නේ මහා සංඝරත්නය වෙනුවෙන්. එතකොට මේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී මේ පැවිදි ශ්‍රාවකයන් වෙනුවෙන් තමයි අෂ්ට පරිස්කාර පූජාවන් සිදුවෙන්නේ. එතකොට එවැනි උතුමන් උදෙසා අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා දන් දෙනවා. එතකොට මේ උපමාවලින් කියන්නේ ඒක මහ විශාල පිනක්. ඊටත් වඩා පිනක් රැස් වෙනවා සතර පද ගාථාවකින් කෙනෙක් ධර්මයක් දේශනා කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ එක බණ පදයකින් සතර පද ගාථාවකින් වේවා ධර්ම දේශනා කිරීමේ ආනිසංසය කොයි තරං විපාකගෙන දෙනවද කියලා උන්වහන්සේ අපිට උපමාවකින් පෙන්වේ ආකාරයට. පිංගතුනි අහස උසට අටපිරිකර කන්දක් නෙමෙයි. එක අටපිරිකරක් හරි පූජා කරන්න හිතන්නේ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහ විශාල දානයක් නැතත් අඩුම ගානි කෙනෙකුට බත් හැන්දක් හරි පූජා කරන්න ඕනෑ කියලා හිතන්නේ දානමේ චේතනාවක් උපදින්නෙම බණක් අහපු කෙනෙක් තුළ විතරයි. ගාථාවකින් හරි බණපදයක් අහන කෙනා තමයි පිම්පව්වල වටිනාකම දන්නේ. කුසල් අකුසල් හොඳ නරක පිම්පව් මේවා තේරුම් ගත්ත කෙනා බණ අහන කෙනා තමයි ලෞකික සම්මාදිට්ඨිය පිහිටන්. කර්මඵල විශ්වාසය ලෞකික සම්මාදිට්ඨිය ඇතිකරගත්ත කෙනා තමයි දන් දෙන්නේ. ඒ නිසා ඒ පිණිස කෙනෙක් යොමු එන්නේ බණපදයක් ඇහුවෝ. සතර පද ගාථාවකින් වේවා බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බණක් තව කෙනෙකුට අහන්න සලස්සන්න පුළුවන්නම්. ධර්ම දානයක් ලෝකයට ලබා දෙන්න පුළුවන්නම් ඒ පින සියලු දානයන් අතර අග්‍රම දානයක් කියල බුදුරජාණන් වහන්සේ පෙන්නවා. සබ්බදානන් ධම්මදානන් ජිනාති. ඔබ අහල ඇති දහම් සොඩ රජතුමා ගැන බණ පදයක් අහන්න ආසාව නිසා තමන්ගේ රාජ්‍ය පවා අතහැරලා ධර්මය හොය හොයා දහම් පිපාසෙන් ගිය දහම් සොඩ රජ්ජුරුවන්ගේ කතාව. එදා දහම් සොඩ නමින් රජකං කරේ ඔබ මම සරණගිය අපේ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ මේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේගේ සසරේ කාත්මයක් තමයි මේ දහම් සොඩ ජාතකයේ සඳහන් වෙන්නේ. එදා අපේ බෝසතාණන් වහන්සේ මනුලොව රජකං කරේ දහම් සොඩ නමින් රජකං කරා. ඒ රජ්ජුරුවන් රජකං කරේ බුද්ධ ශූන්‍ය කාලෙක. බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ බුදු කෙනෙක් ධර්මයක් ලෝකෙ අහන්නවත් නෑ. බුද්ධ කියන වචනයවත් ලෝකෙ අහන්න නැති කල්ප 100,000 ගණනින් මේ ලෝකෙ ගෙවිලා යනවා. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් මහා කල්ප අසංඛ්‍යය 4කුත් තවත් කල්ප ලක්ෂයක් සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දසපාරමී සම්පූර්ණ කර කර සසරේ ආවා. ඔය ආපු ගමනේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැන ඉඳන් සම්බුද්ධත්වයේ ලබන තෙක්ම සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයටම ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණමයි.
සූවිසි විවරණ ලැබවා කියලෝ බහල ඇති. එහෙමනං හිතන්න බුදු කෙනෙක් පහළ වෙනවා කියන්න කොච්චර දුර්ල බයිද කියලා. මේ ලෝකෙ බුද්ධ ශූන්‍ය කල්ප 100,000 ගණන් මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව තිබුණා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. එවැනි කාලවල මේ ලෝකයේ බුදු බණ පදයක් අහන්නවත් මේ ලෝකෙ මිනිස්සුන්ට අවස්ථාවක් ලැබෙන්නේ. එවැනි කාලෙක බුද්ධ ශූන්‍ය කාලෙක තමයි ඉදා දහම්සොන් රජ්ජුරුව රජකං කරන්න. මේ රජ්ජුරුවෝ සංසාර පුරුද්ධට බොහෝම ධාර්මිෂ්ටයි. හරීම අනුකම්පා සහගතයි. රටවාසීන්ට බොහෝම කරුණාවන්තයි. මේ රජ්ජුරුවන්ට දවසක් අහන්න ලැබුණා අතීතයේ බුදුවරු ලෝකෙ පහළ වෙලා වැඩ සිටියාලු. ඒ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දේශනා කරාලු. දැන් කවුරුත් දන්න කෙනෙක් නෑ. ඔය අතීත කතාවක් එහෙම හිටියාලු. අන්න ඒ වගේ නිකන් කට කතාවක් තියෙනවා. දැන් අපි හිතමු ඔය මිනිස්සු කියන්නේ මෙහෙම හිටියා රාවණා මෙහෙම හිටියා. දැන් අද දැක්ක කෙනෙක්වත් තාම මේ විස්තර නෑ. කට කතාවක්කට අවුරුදු 5000කට එහා මෙහෙමයි කිකි මිනිස්සු. ඒවා ජනප්‍රවාද වගේ අතීතේ එනවා. එතකොට ඒ වගේ ඒ සාක්කි සාධක බණපදයක්වත් ලෝකෙ නැති වුණත් බුද්ධ ශූන්‍ය කාලවලත් අතීත බුදුවරු මෙහෙම ලෝකෙ පහළ වුණාලු කියලා මිනිස්සු අතර මේ කතාව තියෙනවා එදා. දහම්සොන් රජ්ජුරුවන්ට මේ ගැන හිතලා පුදුම ආසාවක් ඇති වුණා. නේ මට අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න තියෙනවනම්. රජ්ජුරුව දවසක් ඒ ආසාවෙන්ම හිතලා රාජ සභාව කැඳෙව්වා. කැඳවල රජ්ජුරුව කිව්වා මට හරි ආසයි බණපදයක් අහන්න. ඒ නිසා කවුරු හරි බණපදයක් දන්න කෙනෙක් ඉන්නවනම් මේ නගරේ හොයන්න. මම ඔහුට තෑගි දෙනවා. මහා වස්තුවක් තෑගි කරනවා. අණබෙරකරුවන් පිටත් කරා. ඒ කාලේ අණබෙර තමයි ගහගෙන යන්නේ. අසව් කියලා මිනිස්සු එකතු කරලා අණබෙරකරුවෝ ගිහිලා රජ්ජුරුවන්ගේ මේ පණවිඩේ කියා ගියා. හැම තැනම අණබෙර ගැහුවා. අණබෙරකාරයෝ හිස් අතින් ආවානේ රජතුමනි නෑ කිසිම කෙනෙක් නෑ කියෝ බණපදයක් දන්න කෙනෙක්. රජ්ජුරුවන් ඇතෙක් බරට වස්තුව මහා වස්තුවක් තමන්ගේ මාලිගාව ඉදිරිපිට මණ්ඩපයක් හදලා ගොඩ ගැහුවා. මේ වස්තුව ගොඩ ගහලා අණබෙරකරුවන් ආයි පිටත් කරා. මෙච්චර විශාල වස්තුවක් රන් රිදී මුතු මැණික් එක්ක රාජ ගබඩාවේ තියෙන මේ වස්තුව තෑගි කරනවා. කවුරු හරි බණපදයක් රජ්ජුරුවන්ට ඇවිල්ලා කියලා දුන්නොත් මේ වස්තුව දෙනවා කියලා අණබෙරකරුවන් ආයි ඇරියා. අණබෙරේ ගැහුවා නෑ. ඊළඟට වස්තුව දෙගුණ කරා. තෙගුණ කරා. ඒත් අණබෙරකරුවන් හැම තැනම මේ රාජ්‍ය පුරා අණබෙර ගහනවා. බුදු බණ පදයක් දන්න කෙනෙක් නෑ. දවසක් රජ්ජුරුව මේ ගැනම හිතලා කල්පනා කරා බණපදයක් නොදන්න ලෝකෙක මොන රජකන්ද. මං යනවා මේ රාජ්‍ය අතහැරලා ධර්මය හොයාගෙන බණපදයක් අහන්න තියෙනවනම් මේ ආසාව නිසාම දවසක් රජ්ජුරුව හිතුව රාජ්‍ය අතහැරලා ධර්මය හොයාගෙන යන්න. රජතුමා මාලිගාවෙන් එළියට බැහැලා රාජ්‍ය අතහැරලා යනකොට නගරවාසීන් හඬා වැළපෙන්න පටන් ගත්තා. රජ්ජුරුව නෙමේ මාලිගාව දිහාවත් හැරිලා බැලුවේ. ඒ තරම් සසර අතහැරීම බණපදයක් වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරපු සංසාර ජීවිතයක්ද අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය. උන්වහන්සේ ඔහොම ගිහිල්ලා ඒ කාලෙත් ඔය ඉසිවරු කියන අය තාපසවරු තමන්ට අවබෝධ වුණා කියාගෙන ශාස්තෘවරු වගේ හිටපුයි ඒ කාලෙත් තැන්තැන්වල ඉඳලා තියෙනවා. දැන් අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් පෙරනේ ආලාර කාලාම උද්දකරාම පුත්ත අසිත තාපසය ඒ වගේ හිත වඩන අය හිටියා. ඒ අය ළඟට ගිහිල්ලා ඇහුවා. ඔවුන් කියනවා අපි දන්න දේනේ අපි කියන්නේ මෙන්න මේව. හැබැයි බුදුවරු
ගැනනම් අනේ අපි අහලා තිබුණට ඒ ධර්මය නම් අපි දන්නේ. රජ්ජුරුව ඉතින් යනවා. ඉතින් ඔහොම ගිහිල්ලා දවසක් මහා වනාන්තරයක් මැද්දෙන් කැලයක් මැද්දෙන් ඇවිදගෙන යනවා. යනකොට රජ්ජුරුව හිතනවා අනේ දැන් මට දෙන්න දෙයක්වත් නැහැ. ඒ දවස්වල මට රාජ්‍ය තිබුණ වස්තුව තිබ්බා. දැන් කවුරු හරි මට බණපදයක් කියලා දෙනවා නම් ඔහුට මට දෙන්න දෙයක් නැහැ. මට දැන් දෙන්න තියෙන මගේ ජීවිතේ විතරයි. කමක් නැහැ. කවුරු හරි මට බණපදයක් කියලා දෙනවා නම් මං ඔහුට මගේ ජීවිතේම පූජා කරනවා. මගේ ජීවිතේ මං දන් දෙනවා. මේ සිතුවිල්ල එනකොටම සක්‍ර දෙවියන්ට අරමුණු වුණා. පිංහතුනි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරණකොට පාරමී පුරන්න බොහෝ දෙවිවරුන් වහන්සේට උපකාර කරනවා. සක්‍ර දෙවියන් ජාතක පොතේ සඳහන් වෙනවා බොහෝ තැන්වල වෙස් වලාගෙන පැමිණිලා උන්වහන්සේට පාරමී පුරන්න උපකාර කරනවා. මේ සක්‍ර දෙවියන් මහා යක්ෂයෙක් වගේ වෙස් වලා ගත්තා. අපේ බෝසතාණන් වහන්සේට පරමත්ත පාරමිතාව පුරන්න. පිංහතුනි පරමත්ත පාරමී කියන්නේ බුද්ධත්වය වෙනුවෙන් මේ නිවන කරායන බුද්ධත්වය වෙනුවෙන් යන සංසාර ගමනේ මේ දස පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී මේ පාරමිතා ජීවිත පූජාවෙන් පාරමී පුරන්නට ඕන. ඒකට කියන පරමත්ත පාරමිතාව. දැන් ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න උන්වහන්සේ පරමත්ත පාරමිතාව පුරන්න හිතුවා. මේක ප්‍රායෝගිකව හිතුවට පමණක් මදි. උන්වහන්සේ සිදු කළ යුතුයි පාරමිතාව සම්පූර්ණ වේ. මහා යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන සක්‍ර දෙවියෝ මේ වෙස්වලාගෙන ඉන්නේ කැලේ ඉස්සරහට ආවා. යකා දකිනකොටම බයකුත් ඇති වුණා. හැරිලා දුවන්න හැදුව දන්නේ නැහැ. හැරිලා දුවන්න හදනකොට මේ යක්ෂයා කියනවා ඒ යොහොම ඉන්නවා. නුඹ හොය යන දේ මන් දන්නවා කිව්වා. අතීතේ පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ බණපදයක් මන් දන්නවා කිව්වා. ඒ වචනේ ඇහෙනකොටම නතර වුණා. අනේ මං ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න. මගේ ජීවිතේ වුණත් දෙන්න. අනේ මට ඒ බණපදේ කියන්න කිව්වා. ඒ වෙලාවේ යක්ෂයා බඩ අත ගාලා ඈනුමක් කරලා කිව්වා මට හොඳටම බඩකිනි. මං දවස් ගානකින් ආහාරයක් අරගෙන නැහැ. මං උඹ මරාගෙන කනවා කිව්වා. ඒ වෙලාවේ රජුරු දැන් අර මරණ බය නැති වුණා. දැන් බණපදයක් අහන්න තියෙන ආසාව. ජීවිතේ හරි පූජා කරලා. කිව්වා යක්ෂය ඔබ ඉස්සල්ලා මට ධර්මයේ කියන්න. ඊට පස්සේ ඔබ මාව මරාගෙන කන්න. මගේ ජීවිතේ මං ඔබට පූජා කරන්න. ඔබේ කුසගින්න නිවාගන්න මට බණපදයක් කලින් කියන්න කියෝ. එතකොට යක්ෂයා කියනවා මට උඹ විශ්වාස නැහැ කියෝ. බණ ටික අහලා පැනලා දිව්වොත් එහෙම. ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු. මෙන්න මේ තියෙන විශාල කන්ද උඩ තියෙන මේ ගල් පර්වතයේ මුදුනට නගින්න කියෝ. නැගලා උඩ ඉඳන් පහළට පනින්න. ඒ පනින වෙලාව මට ඇති මන් දන්න එක ගාථාවයි මං කෑ ගහලා ඒ බණපදේ කියන්න. ඒ බණපදේ අහගෙනම මගේ කටට පනින්න කියෝ. අපේ බෝසතාණන් වහන්සේ කැමති වුණා. දහම්සොඬ රජ්ජුරුවෝ එදා මේ පර්වතයේ උඩට නගිනවා පියවරෙන් පියවර හිතනවා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා. ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා. එහෙම හිතා අර පර්වත මුදුනට අමාරුවෙන් නැගගත්තා. ගල උඩට නැගලා පහළ බලනකොට විශාල යක්ෂයෙක් කට ඇරගෙන ඉන්නවා පල්ලෙහා. ඒ වෙලාවේ අධිෂ්ඨාන කරගත්තා අතීතේ වැඩ සිටිය බුදුවරුන්ට මගේ ජීවිතේ පූජා වේවා. උන්වහන්සේලා අතීතේ යම් ධර්මයක් දේශනා කරා නම් ඒ ධර්මයට මගේ ජීවිතේ පූජා වේවා. අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා. මේ පිනෙන් මටත් මතු ලෝතුරා ඒ බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා පැන්න පල්ලෙහාට. අර යක්ෂයාගේ කටට පැන්නේ. පහළ යකෙක් වගේ වෙස්වලාගෙන හිටියේ සක්‍ර දෙවියෝ.
ඒ මහසට පැනනැගල බෝසතාණන් වහන්සේ අහසේදීම දෑතිම පිළිගත්තා. පිළි අරගෙන අහසිම් එක් කරගෙන ගියා තවතිසා දෙව්ලොවට. සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනී මත වඩා හිඳවලා බොහෝම ගෞරවයෙන් අතීත බුදුවරුන්ගේ ධර්මය කියල දුන්න. ධර්මය කියලදීලා හිත පහදවලා ධර්මානුකූලව මනුස්සලෝකට ගිහිල්ලා ආයිමත් රජකං කරන්න කියලා දහම්සුල් රජ්ජුරුවන්ව තමන්ගේ රාජ්‍යය ගෙනල්ලා සක්‍රදවියක් පිහිටෝල කියා. මේ කතාව බහල ඇති. බලන්න බණපදයක් අහන්න නැති ලෝකේ. අපේ බෝසතාණන් වහන්සේ සංසාරය බණපදයක් අහන්න කරපු කැපකිරීම. එවැනි කැපකිරීමක් කරගෙන පාරමී උපපාරමී පරමත්ත පාරමී පුරාගෙන. පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ බුදුවෙන ආත්මි පවා අවුරුදු 6කට ආසන්න කාලයක් මොන තරන් දුස්කරක්‍රියාවක් කරාද. ඒ තරම් මහා කැපකිරීමක් කරලා මේ උතුම් ධර්මය ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත. එවැනි බණපදයක් අපිට අහන්න ලැබෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ බණපදයක් අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද. එවැනි බණපදයක් අහද්දි අහන්න ලැබෙනකොට අද සමහර වෙලාවට නිතර බණ ඇහෙන නිසා කෙනෙකුට අර ඒක වටිනාකම ඉච්චර නොදැනන්න පුළුව. නිතරම ඇහෙනවන. හැබැයි ඔබම හිතන්න මේ යුගේ පවා අපි දන්න ඉතිහාස මේ ධර්මය හැමදාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ අවුරුදු 2500 ගානම මෙවැනි ධර්ම ප්‍රබෝධයක් ලෝකෙ තිබුණ නෙමෙයි. කාලෙකට එක බණපදයක් අහන්න නැතුව මේ ලෝකය එහෙම ධර්මය යටපත්වේගෙන ගිහිල්ල යන්තම් 99 බේරිච් අවස්ථා තියෙන. දැන් බලන්න බුදුහාන්දුරු පිරිනිවන් පාල අවුරුදු 400ක් 500ක් වගේ යනකොට දඹදිව බුද්ධ ශාසනය අතුරු දහන් වුණා. මෝගල්වරු බලවත් වෙලා වෙහෙර විහාර භික්‍ෂූන් වහන්සේලා කපල කොටලා මරලා වෙහෙර විහාර ගිනිතියලා විනාස කරලා දඹදිව සම්බුද්ධ ශාසනයේ ඒ පූජනීය සිද්ධස්ථාන භික්‍ෂූන් වහන්සේලා සියල්ල විනාස කරලා දැම. හැබැයි ලංකා භූමියෙන් ඒ බුද්ධ ශාසනය ආරක්ෂා වුණ. හැබැයි අපේ රටේ පවා ඔබ බලන්න බැමිණිතියා සාය ඇතිවෙච්ච කාලේ මිනිස්සු කොච්චර දරුණුනාද විශාල නියංග දුර්භික්ෂ ඇති වුණා. සිතුල් පව්වි 12,000ක් මහරහතන් වහන්සේලා තිස්ස මහාරාම මහා විහාරයදා වැඩ හිටිය 12,000ක් මහරහතන් වහන්සේලා ඔක්කොම 24,000ක් දානයක් නැතුව උන්වහන්සේලා යාල මහා කැලේ මැද්දේ පිරිනිවන් පානවා. අවසානි ධර්මය කටපාඩමින් ආරක්ෂා කරගෙන හිටිය භික්‍ෂූන් වහන්සේලා පිරිස කල්පනා කරා අපට පිරිනිවන් පාන සිද්ධ වුණොත්. මොකද මිනිස්සු බොහොම දරුණුයි කන්න නැති වෙනකොට. මිනිමස් කන කණ්ඩායන් තැන්තැන්වල බිහි වෙලා හුද කලාව තනියෙන් ඉන්න මිනිස්සු හාමුදුරු හරි මරාගෙන මිනිමස් කන මිනිස්සු ඒ කාලෙ හිටිය කියන. අන්තිමට රහතන් වහන්සේලා ධර්මය කටපාඩමින් දරාගෙන හිටිය උන්වහන්සේලා දෙපිරිසකට බෙදිලා කොටසක් නැගෙනහිර කාංචිපුර කියන ප්‍රදේශේ මුහුදුවර ලයිනට වෙලා වැටකී අයිස්මයි මුහුදු අතුරයි වෙන මොනවත් නෑ. ධර්මය සජ්්‍යහයනා කර කර වැල්ලි වැතිරිලා නැකිට ගන්න ඇවිද ගන්න පණනෑ දානි ටිකක් නෑ. වැටකෙයි අයිස්ම ටිකක් මිල් කලා උගුරට දිවට දාගන්නවා. එහෙම ධර්මය සජ්්‍යහයනා කර කර පුද්දුම කැපකිරීමක් කර. අනාගතය අපි වෙනුවෙන් මේ ධර්මය රැකලදේ. අනෙක් රහතන් වහන්සේලා පිරිස පාරු හදාගෙන ඉන්දියාවේ කාංචිපුර කියන ප්‍රදේශයට ගිහිල්ල එහෙට වෙලා මේ ධර්මය සජ්්‍යහයනා කරක රැකගත්ත කියව. එතකොට උන්වහන්සේලා ඉන්දියාවට ගිල සජ්්‍යායනා කර කර රැකගත් අනි පිරිස ලංකාවේ නැගෙන හිට මූදුවර ලයින්ට වෙලා ධර්මය සජ්්‍යහයනා කර කර ඔය විදිහට දෙපැත්තක ඉඳම් ආරක්ෂා කර. මොකද කොහෙන් හරි කාගෙන් හරි ධර්මය රැකේ. අවුරුදු 12ක නියගේ අවසන් වනාට පස්සයාර ඉන්දියාවට වැඩම කරපු රහතන් වහන්සේලා පිරිස ආයමට ලංකාවට වැඩිය.
ඒ වෙනකොට ලංකාවේ ජීවිත බේරගෙන ධර්මයේ සජ්ජායනා කර කර ආරක්ෂා කරගත්ත රහතන් වහන්සේලා පිරිසක් ඉතුරු වෙලා හිටිය. උන්වහන්සේලා දෙපිරිසම එකතු වෙලා වෙන වෙනම මතකතියාගත් ධර්මයේ සජ්ජායනා කරලා බැලුවා තමන් වහන්සේලා අතින් යම් ධර්ම කරුණක් ගිලිහුණාද කියලා බලන්න. ගිලිහිලා නෑ. උන්වහන්සේලා සති ඉන්ද්‍රිය පරිපූර්ණ කරගත්ත රහතන් වහන්සේලා සිහිමුලාවෙන අය නෙමෙයි. හැබැයි උන්වහන්සේලා ආයමත් සාකච්ඡා කරා මේ නියගෙන් අපි කොහොම හරි ධර්මය රැක ගත්තා. අනාගතයේ මීට වඩා දරුණු නියගයක් දුර්භික්ෂයක් ලෝක ඇති වුණො. අපි මේ ධර්මය මීට වඩා වෙනස් ක්‍රමයකට ආරක්ෂා කළ යුතුයි. කටපාඩුවෙන් රැගෙන යන ක්‍රමයට වඩා අපි එහෙනම් ලියලතියෝ. ඒ තීරණය මත තමයි අවසානයේ මාතලේ අලුවිහාරයට එකතු වෙලා 500ක් මහරහතන් වහන්සේලා මේ කටපාඩමින් මහරහතන් වහන්සේලා පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගෙන පැමිණිච්ච මේ උතුම් ත්‍රිපිටක ධර්මය පුස්කොළ පොත්වල සිංහල අක්ෂරවලින් ලියලා ආරක්ෂා කරේ. එතකොට බලන්න අපිට මේ ධර්මයේ බුදු හාමුදුරන්ගේ බුද්ධ වචනය රැකලා දෙන්න. එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරලා පළවෙනි ධර්ම සංගායනාව දෙවනි ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාව ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබිච්ච මේ උතුම් ධර්මය ආරක්ෂා කරලා රැකලා දෙන්න මේ පරපුරෙන් ආපු රහතන් වහන්සේලාගේ පරපුරෙන් රැකීගෙන ආපු ධර්මය අපේ අතට ලැබෙන්න උන්වහන්සේලා මොන තරම් කැපකිරීම අතීතේ කරලාද. ඔය අතර ඔබම හිතන්න ඔය රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඔබ සීතාවක රාජසිංහ රජ්ජුරුව හින්දු ආගම වැළඳගෙන භික්ෂුන් වහන්සේලා මරන්න පටන් ගත්තා. රාජාන දකින භික්ෂුන් වහන්සේලා මරන්න අන කරා. වෙහෙර විහාර ගිනි තියලා පොත්පත් හොයා දහම් පොත්පත් ගිනි තිබ්බා. එක භික්ෂුවක් නැති ගණින්නාන්සේලා යුගයක් පහළ වුණා කියනවා. යන්තන් ජීවිත බේරගන්න ඉතුරු වෙච්ච ස්වාමීන් වහන්සේලා සිවුරු ඇරලා ගෙවල් වලට පැන්නා. කුඹුරු වතු පිටි කරගෙන වෙස් වලාගෙන ගිහියෝ වගේ ඉන්නවා. සමහර අය අතේ යන්තම් සිවුරු පටි කෑල්ලක් විතරක් ගැට ගහගෙන හිටියා කියලා. ආරංචි වුණොත් සිවුරක් දාගෙන ඉන්නවා දැක්කොත් මරනවා. එහෙම යුග තිබිලා තියෙනවා. ත්‍රිපිටක පොත් ටික පුස්කොළ පොත් ටික මේ ධර්ම ග්‍රන්ථ ටික රැක ගන්න පුදුම කැපකිරීමක් කරා. මෙහෙම ආපු ධර්මය තමයි අද ඊළඟට ඔබ බලන්න ඔය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණ යුගවල කාලිංග මාර්ග මොනතරම් විනාශයක් කරාද. එතකොට එවැනි විනාශකාරී යුගවල මේ බණ මෙහෙම ඇහුන්නේ බණ පදයක් අහන්න නැති අවුරුදු ගණන් මේ අපේ රටේ ගෙවිලා තියෙන අතීතේ. ඔබ අහලා ඇති අනුරාධපුර යුගයේ අරියවංශ දේශන පැවැත්වෙනවා මහරහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ මේ වගේ පහසුකම් නැහැ මිනිසුන්ට බණහන්. තිස්ස මහරාමේ ඉඳන් අනුරාධපුරයට පයින් යනවා කියන මිනිස්සු බණහලා යන්නම දවස් කීයක් යනවද? සතියක්කට එහා දවස් ගාණක් පයින් යනවා මිනිස්සු මග තොටේ මොන කැපකිරීමක් කරගෙනද යන්නේ. ඒ ගිහිල්ලා අරියවංශ දේශන අහලා බණහලා ආපහු තමන්ගේ ගම්බිම් වලට එනවා. ඒ තරම් මිනිස්සු බණපදයක් අහන්න අපේ රටේ අතීතේ මිනිස්සු කැපකිරීම කරා. අද ඔබට කොච්චර බණ ඇහෙනවද? ඔබම හිතන්න මේ අවුරුදු 100,000 ගණන් පරම්පරා ගණන් නැති වුණත් ඔබ දන්න ඉතිහාසය හිතන්න. වැඩිහිටියෙක් නම් මේ බණ ටික අහන්නේ වැඩිහිටියෙක් නම් අවුරුදු 40 50 60ක් ගිය කෙනෙක් නම් ඔබ දන්නවා ඔබේ ජීවිතය තුළ මීට අවුරුදු 30කට 25කට 30කට එහා මෙහෙම බණහන පරිසරයක් අපේ රටේ තිබුණේ නැහැ. ඔබේ අම්මලා තාත්තලා ආච්චිලා සීලාට මේ පින නැති වුණා. ඉස්සර පොයේ දවසකට විතරයි රජයේ ගුවන් විදුලියේ රැට බණ ටිකක් ගියේ. බණ ඉවරලා පිරිත් යනවා. ඊට පස්සේ කාලයකට පස්සේ බදාදට ඉරිදට බණ යන්න ගත්තා. මිනිස්සුන්ට එච්චර වෙන බණ අහන්න නාලිකා නැහැ. රේඩිය එකක් වුණත් කොච්චර අමාරුද ගමක හොයාගන්න. ඉස්සර රූපවාහිනී තිබ්බේ නැහැ ගෙවල් වල. මීට අවුරුදු 30 40කට එහා ඉතිහාසය හිතන්න.
කොච්චර අමාරුවෙන්ද කෙනෙක් බණ ටිකක් අහන්නේ. ඉස්සර මිනිස්සු ළඟ ඔබේ ආච්චිලා සියලාගේ අතේ කොච්චර සද්ධාව තිබුණත් කියවන්න බණ පොතක්වත් නැහැ. මිනිස්සු බොහෝම සද්ධාවෙන් ඔළුවේ තියාගෙන පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ කියලා කියන අපි කියන බුදුරජාණන් වහන්සේ, ඒ වගේ ගෞරවයෙන් පිරිත් පොතට කිව්වේ පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ. ඒ පොත් දෙක තමයි ගමක කොහේ හරි ගෙදරක හොයාගන්න හරි තිබිච්ච බණ පොත් දෙක. පරණ පන්සල් වල පුස්කොළ පොත්වල පැරණි පොත්පත් හැටියට ත්‍රිපිටක පොත් වහන්සේලා ඉතුරු වෙලා තැන් තැන්වල තිබුණට මිනිස්සුන්ට ඒ බණහන්න නිතරේ දේශනා කියවන්න පරිසරයක් තිබුණේ. ඒ අතින් අද අපි කොච්චර වාසනාවන්තද. අද පැය 24ම බණම ඇහෙනවා. බණම යන නාලිකා කොච්චර තියෙනවද. FM නාලිකාවල ගත්තත් ගුවන් විදුලිවල ගත්තත් දවසකට කොච්චර ධර්ම දේශනා ඇහෙනවද. අන්තර්ජාලේ YouTube එකේ ගත්තත් කොච්චර බණ ඇහෙනවද. පින්වතුනි, ධර්ම දේශනා 100,000 ගණනින් අපිට අහන්න අද වාසනාව තියෙනවා. අපේම දේශනා වුණත් අපි මීට අවුරුදු 1.5කට පමණ පෙර මගේ නමෙන් අපේ කළාම ටෙලිවිෂන් මේ සඳහා විකාශයේ දරුවන් YouTube නාලිකාවක් ආරම්භ කරා. ගලිගමේ ඥානදීප තීරෝ කියන මගේ නමෙන් අපේ ධර්ම දේශනා අපි කරන දේශනා ලංකාවේ බොහෝ මාධ්‍යවල ඊළඟට අපි කරපු දේශනා විවිධ මාතෘකා යටතේ දේශනා ඇතුළත් කරලා මේ වෙනකොට දේශනා 1000කට අධික ධර්ම දේශනා ප්‍රමාණයක් අන්තර්ජාලයට ඇතුල් කරලා තියෙනවා. ධර්මයේ හොයන කෙනෙකුට බණ අහන්න ඕන තරම් අවස්ථාවද තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ කළාම ටෙලිවිෂන් මේ සඳහා විකාශය වේවා. කොච්චර ධර්ම දේශනා දවස පුරා ඇහෙනවද. අද අපිට ත්‍රිපිටක පොත් ගත්තත් ඉස්සර වගේ නෙමෙයි. අපිට පොතක් හොයාගන්න අන්තර්ජාලයට ගියත් සමහරලාවට ඔබට සිංහලෙන් කියවන්න බැරි විදේශ රටක ඉංග්‍රීසියෙන්ම ඉගෙන ගත්ත කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් ඕනම භාෂා ගණනාවකින් අද ත්‍රිපිටකය පරිවර්තනය වෙලා අන්තර්ජාලය තුළ ඔබට කියවන්න පුළුවන්. තාක්ෂණයත් එක්ක ධර්මය අපිට අතටම ලැබිලා තියෙනවා. අපේ ආච්චිලා සීයලට මීට අවුරුදු 30-40කට කලින් මිය පරලෝ ගිය අපේ ඥාතීන්ට මේ වාසනාව නැති වුණා. ඒ අතින් ඔබ බොහොම වාසනාවන්තයි. ඔබ බොහොම පින්වන්තයි. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. විශේෂයෙන් අද ජීවත් වෙන තරුණ පරපුර බොහොම වාසනාවන්තයි. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ 84000ක ධර්මස්කන්ධෙම අද අහන්න ලැබෙනවා. හැම දේශනාවක්ම අභිධර්මයේ දේශනාවල් වේවා. බොහොම සරලව මේ චිත්ත චෛතසික මේ ගැඹුරු මහා ගාම්භීර ධර්ම කොටස් බොහොම සරලව උදාහරණ උපමා ඇසුරෙන් විස්තර කර කර කියලා දෙන ස්වාමීන් වහන්සේලා කොච්චර ඉන්නවද. සූත්‍ර දේශනා 18,000කට ආසන්න සූත්‍ර දේශනාවල්. ඒ සූත්‍ර දේශනා විස්තර කරමින් කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර දේශනා කොච්චර අදහන්න ලැබෙනවද. සරලව කෙනෙකුට ගැඹුරු බණ තේරෙන්නේ නැත්නම් ධම්මපදයේ පේතවත්තු විමානවත්තු මේ සරල ධර්ම කාරණා ඔස්සේ මුල ඉඳම් පියවරෙන් පියවර ගැඹුරට ධර්මයේ දියුණු කරගෙන භාවනාව දියුණු කරගෙන මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න ඔබට ධර්මය හොයන කෙනෙකුට අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. බුදුරජාණන් වහන්සේ දහම් දැනුම එකතු කර යුතු ආකාරය ලස්සන උපමාවකට පෙන්නවා. රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය සතුරු සේනාවන්ගෙන් රැකගන්න උපක්‍රම ගොඩක් යොදනවා. මේක තියෙන නගර සූත්‍රයේ. නගර සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්වනවා ඒ කාලේ රජවරු, මොකද ඉන්දියාව ගත්තොත් 12 මහා ජනපද අංග, මගධ, කසී, කෝසල, වජ්ජි, මල්ලෝ ඒ වගේ 12 මහා ජනපද හැටියට එදා වෙන වෙනම බෙදාගෙන රජවරු රාජ්‍ය කරා. ඔය අතර සමහර බලකාමී රජවරු නිතර යාබද රාජ්‍ය ආක්‍රමණය කරන්න සැලසුම් කරා. සේනා සංවිධානය කරලා
යම් යම් රාජ්‍ය ආක්‍රමණය කරන. ඒ නිසා රජවරු තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සතුරු සේනාවන්ගෙන් රැකගන්න. ඒ නගරේ රජ්ජුරුවන්ගේ ප්‍රධාන රාජධානි සීමාව ආරක්ෂිත වැඩපිළිවෙළවල් ගණනාවකින් ආරක්ෂා කරා. එකක් තමයි විශාල උස්සූ තාප්පයක් බැඳගන්න. එකට කෙන ප්‍රාකාරය මහා ප්‍රාකාරයක් බඳිනවා. ඊළඟට ගේට්ුවක් වුණත් නිකා එක්කෙනෙත් දෙන්නෙකුට නෙමේ යෝධයෝ සිය ගානක් යොදෝල බොහොම ශක්ති සම්පන්න අය තමයි විවර කරන්න පුළුවන් විදිහට විශාල ගේට්ටු යොදනවා. ඒව රාත්‍රී කාලෙට වහනවා. උදේ උදෑසනාව අරිනවා. ඊළඟට නගරි මැද උස් කුළුණක් හදනවා. එකට ධර්මය කියන ඒශිකාස්තම්බය කියලා. මේ කුළුණ උඩයි නම් බලනකොට ඈතට පේනවා සතුරු සේනාවක් එනවද කොහෙන් හරි කොයි පැත්තෙන් හරි සේනාවක් එනවද ඒව බලලා ඉක්මනින් තමන්ගේ නගරේ ආරක්ෂිත වැඩපිළිවෙල ඉක්මනට ලෑස්ති වෙනවා. එතකොට මේ වගේ ඒශිකාස්තම්බය කියලා උස් කුළුණක් නගරි මැද පිහිටෝනවා කියන. ඊළඟට අර තාප්පේට ඉහලින් දියාගලක් වටේට දියාගලක් කනිනවා කියනවා. එකට හේතුව තමයි සේනාවක්කාවත් එක පාරට මේ තාප්පෙන් පැනගෙන ඇතුළට එන්නත් බෑ. අර දියාගලෙන් පීනල වතුරෙන් පීනල තමයි තාප්පෙළඟට එන්න තිය. තකට මේ අතරේ සතුරු සේනාව දුරදිම පරාජය කරගන්න පුළුවන්. ඔය වගේ උපක්‍රම ගොඩක් ති නොය අතර හදිස්සීවත් සතුරුවාව තමන් අර නගරය සතුරු ඇවිල්ල වටේට කඳවුරුලාගෙන හිටියොත් තමන්ගේ රාජ්‍ය වනත් එලියට ගිහිල්ලා ආහාරපාන හොයාගන්න බැරි වෙනවා. කොටු වෙනවා. ඒ නිසා නගරේ මැද ආහාර ගබඩාල ඇස්ති කරගන්න. කාලෙකට අවශ්‍ය වෙන විදිියගී වී ගබඩා ඊළඟට වතුර මේ ඔක්කොම රැස් කරගෙන ඉන්නවා. ඔය මොනවත් තිබුණත් වැඩක් නෑ සිවුරඟ සේනාවක් ඉන්න ඕන යුද්ධ කරන්න. තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් බොහොම දක්ෂ සේනාවක් ඉන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා කොච්චර හොඳ සේනාවක් හිටියක් හොඳ ආයුධ නැත්නම් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් නවීන අවිආයුධ නැත්නම් යුද්ධයක් දිරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඔය උපමාටික කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුණිය උපාසක උපාසිකාවන්ටත් යුද්ධයක් තියෙනවා. ඒ අර වගේ අවිආවිධාරගෙන කරන සතුරෝ එක්ක කරන යුද්ධයක් නෙමේ. මේ යුද්ධ කරන්නේ කෙලෙස් එක්ක. මහනෙන කෙලෙස් යුද්ධට යන මගේ ශ්‍රාවකයන්ටත් ඔය වගේම ආරක්ෂිත වැඩ පිළිවෙලක් තියෙන්න්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අර කියපු උපක්‍රම එකින් එකට ධර්ම කරුණු ගලපලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා රටක ආරක්ෂාවට නවීන අවියාවිද රැස් කරගෙන ආයුධ ගබඩාවක් තියෙනවන යුද්ධ අද්දිනන්න පහසුයි. කෙලෙස් යුද්ධයට යන මගේ ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව තමයි කිවත් දහම් දැනුම. රජ කෙනෙක් තමන්ගේ රටේ ආරක්ෂාවට සතුරු සේනාවන්ගෙන් රට රැකගන්න ආයුධ ගබඩාවක් රැස් කරලා තියාගන්න යම්සේද කෙලෙස් යුද්ධයට යන මගේ ශ්‍රාවකයන් දහම් දැනුම රැස් කරන්න ඕන ඒ විදියට කිය. ඒ නිසා අපේ ආරක්ෂාව වෙනුවෙන් මේ ජීවිතයේ කෙලෙස් සටන දිනන්නන ජීවිතය ඇතිවන යම් යම් ප්‍රශ්න අභියෝග මේ ධර්මමාර්ග යනකොට ඇතිවන මේ සියලු දේවල්වලට විසඳුම ධර්මය තියෙනවා. නිතර බණහල දහම් දැනුම රැස් කර ගත්ත කෙනා රවට්ටන්න බෑ. එයාළඟ අවශ්‍ය ඕනම වෙලාවකට ඊට අදාළ ධර්මානුකුල විසඳුම බණහන කෙනා තමා තුළින්ම ධර්මයෙන් මතු කරගන්න. පිංගොටුනි බණහන්නේ නැති කෙනෙක් ධර්මී ගැඹුරෙන් දන්න ඇති කෙනෙක් ධර්මය ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් රවට්ටනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන්. ඔබ දකිනව ඇති අපේ රටේ මිනිස්සු රැවටෙන රැවටිලි. සමහර වෙලාවට කාලෙන් කාලෙට අමුතු දේශකයව පහළ වෙනවා. එක එක විකෘති බණ කියනවා. ධර්මී කොහෙවත් නැති අමුතු අර්ථකථන දෙනවා. ඒ විතරක්නේ මොනවහරි කොහේ හරි තැනක් පෙන්නල බොරුවක් කියනවා. කියපු ගමන් ඇන් දෙනවා. අනී ඇත්තද කියලා සාදු කියලා අහුවෙනවා. සමහරලාවට කවුරු හරි මේ ධර්මයක් නෙමෙයි අපිටම කවුරුහරි හොරෙක් ඇවිල්ලා මොකක් හරි බොරුවක් පෙන්නනවා.
ඒ පෙන්නලා කියන මොකක් හරි අපි ගමු ගල් ගෙඩියක් කියලා. ගල් ගෙඩියක් පාට කරලා පෙන්නනවා. මෙන්න මේකට වැන්දට පස්සේ දියුණුව ලැබෙනවා. මේ අනිත් ඒවා ඔක්කොම අතහැරලා මේ ගල් ගෙඩිය වැඳපල්ලා. මෙන්න ලාභ ලැබෙන ගල් ගෙඩිය කියලා ගලක් පෙන්නවා කියලා හිතමු. අනේ සාදු කොහෙන්ද ඕක ගන්න තියෙන්නේ? කොහෙන්ද ගෙන්න ගන්න තියෙන්නේ? කීයක් යනවද? අර ගල් ගෙඩිය කොහෙන් හරි අරගෙන ගෙනහලා ගෙදර තියාගෙන වඳින කොටසකුත් ඉන්නවා. මේ වගේ අහුවෙන මිනිස්සු කොච්චර රටේ ඉන්නවද? ඒකට හේතුව දහම් දැනුම නැතිකම. ධර්මය දන්නේ නැති කෙනා ඕන කෙනෙකුට රවට්ටන්න පුළුවන්. කියන බොරුව ඇත්තද අනේ සාදු සාදු කියලා ඒකට අහුවෙනවා. ඇයි ධර්මයේ දන්නේ? හැබැයි පින්වත්තුනි හොඳ දහම් දැනුමක් තියෙන කෙනා කාටවත් රවට්ටන්න බෑ. එයා දන්නවා මෙන්න ධර්මය මෙන්න අධර්මය. ඇහෙනකොටම දන්නවා මේ ධර්මය නෙමෙයි මේ බුදුහාඳුරන්ගේ බුද්ධ වචනේ නෙමෙයි ඔය බොරුවක්. ඇහෙනකොටම දන්නවා එයාව රවට්ටන්න බෑ. හැබැයි ධර්මයේ දන්නේ නැති කෙනා ඕන එකකට රැවටෙනවා අහුවෙනවා. ඒ නිසා පින්වත්තුනි හරියට බණහන් නිතර බණහන් ප්‍රායෝගික දෙයක් ඔබට කියන්න. දැන් අපිට පැයි 24ම රූපවාහිනී වල හරි ගුවන් විදුලියේ බණ ගියා කියලා පැයි 24ම බණ අහන්න බෑ. ඒක තමයි ඇත්ත. හැබැයි ඔබට පුළුවන් දවසකට එක බණක් දෙකක් අහන්න. එහෙම පුරුදු වෙන්න. දවසකට එක බණක් අහන්න. ඉස්සල්ලාම බණ අහන්න හිත නැඹුරු නැත්නම් දවසකට එක බණක් අහන්න. ඒ අහන බණ ධර්ම ගෞරවයෙන් අහන්න. නිකම් බණ දාලා ගෙදර ඇවිද ගෙවල් අතු ගගා මකුළු දැල් කඩනවා කුස්සියේ වැඩ කරනවා ඕවා ඔක්කොම කරගෙන එහෙට මෙහෙට යන ගමන් බණ දාලා තිබ්බා කියලා අර ධර්ම කරුණු එකක්වත් ඔලුවට යන්නේ නැහැ. එක බණක් හරි වාඩි වෙලා මං කොහොම හරි මේ දේශනාවේ මුල ඉඳන් අගටම අහලා මේ කාරණේ තේරුම් ගන්නවා කියලා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බණහන්. දවසකට එක බණක් අහන්න. මාසයක් යනකොට අපි හිතමු හැමදාම බණ අහන්න බැරුව මොනවා හරි හේතු නිසා මග ඇරුණා කියලා දවස් 3-4ක් අඩුම ගානේ බණ 25ක් හරි මාසෙකට ඇහිලානේ. අවුරුද්දක් විතර යනකොට බණ කොච්චර ඇහෙනවද? මාස 12ට බණ කොච්චරද? ඒ නිසා අවුරුදු 2-3ක් යනකොට බණ 400-500ක් ජීවිතය ඇහිලා. ඊට පස්සේ බණ අහගෙන මාස 3-4ක් කොහොම බණ අහනකොට දැන් ආසාව වැඩි වෙනවා. ඇයි අර ධර්ම කරුණු වෙනදට වඩා තේරෙනවා. වැටහෙනවා. එතකොට යා බණ 2-3 අහනවා. නිදාගන්නෙත් බණක් අහගෙන. වාහනේ යන ගමනු වෙනදා සින්දු අහපු කෙනා බණක් අහගෙන යනවා. Tamanට විවේකයක් ලැබිච්ච ගමන් බණ පොතක් කියවනවා. වැඩ ඇරිලා එන ගමන් අපි හිතමු බස් එකේ ඉන්න කෙනෙක්. එයා එන ගමන් බණ පොතක් කියවනවා. එක්ක ෆෝන් එකකින් හරි සමහරු ඉයර්ෆෝන් එකක් ගහගෙන අනිත් අය හිතන්න පුළුවන් ආ මෙයා සින්දුවක් අහගෙන යන්නේ. පාඩුවේ යනවා සින්දුවක් අහගෙන. හැබැයි යා බණක් අහන්නේ. ඒ වගේ ඔබේ ජීවිතේ ධර්මයට ආස කෙනා ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට ආස කෙනා ධර්මයේ තුල දියුණු වෙනවා. දවසින් දවස යා ධර්මයේ තුල දියුණුව කරා යනවා. ඊට පස්සේ යා ධර්මය හොයන්නේ හරිම ආසාවෙන්. යාට අමෘතය ලැබුණා වගේ ධර්මයේ තේරෙනකොට ධර්මයේ වැටහෙනකොට තමන්ගේ ජීවිතයට ධර්ම කරුණු ගලපලා තමන්ට ඒවා තේරෙන්න පටන් ගන්නකොට පුදුමාකාර සතුටක් තමන්ගේ ජීවිතයට දැනෙනවා. පින්වතුනි බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. බණ අහද්දිම ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. ඒ අයට කියනවා උග්ගටි තඤ්ඤ කෙටියෙන් ඇහුවත් නිවන් දකින්න පින තියන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඒ අයට කියනවා විපටි තඤ්ඤ. දීර්ඝ දේශනාවක් අහලා ඉවර වෙනකොට දේශනාව කෙලවර නිවන් දකින්න. ඒ නිසා දහම් දැනුම ඇති කරගන්න. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලෝකේ පවතින කාලේ මනුස්ස ලෝකේ ඉපදුනේ මහා පිනකට. ඒ විතරක් නෙමේ ගෞතම බුද්ධ ශාසනයේ ලෝකෙ පවතින කාලෙක බෞද්ධ රටක බෞද්ධ පවුලක අඩුගානේ වෙන පවුලක ඉපදුනත් අද බණ ටික අහලා තෙරුවන් සරණ ගියා නම් ඔබ තෙරුවන් සරණ යන්න ලැබුණේ මහ විශාල පිනකට. ජීවිතේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගෙවල් වල ප්‍රශ්න ඇති, ආර්ථික ප්‍රශ්න ඇති, ජීවත් වෙන්න අමාරුකම් ඇති, පවුල් ප්‍රශ්න ඇති.
ඒ සියල්ලට වඩා වටිනාමදේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. පිංහතුනි ඔබේ ඇස් පේනවන ඇස් ලැබිච්ච වෙලාවෙ මේ කෙලෙස් ඇතිවෙන දේවල් රාග දවේශ මෝහ ඇවිස්සෙන දේවල් මේ ඇස්වලින් බලලා කොච්චර නං ඔය ඇස් නිසා අපාය වැටල ඇද. මේ ඇස් ලැබිච්ච වෙලාවේ ඇස් දෙකෙන් බණපොතක් කියවල් බණක් දේශනාවක් බලන් පින්කමක් බලන් ඒ ඇස් දෙක පිනකට ලැබිච්ච ඇස් දෙකෙන් තවත් පින් කරගන්න. ඔබේ කන් දෙක හොඳට ඇහෙනවන කෙලෙස් ඇතිවෙන රාග දේශ මෝහ ඇතිවෙන දේවල් කොච්චර මේ කංවලින් අහල ඇද. ඒ නිසාම අපායවල් වල සංසාරය කොච්චර වැටිල ඇද. ඒ කන පිනට යොමු කරන්න. ඒ කනින් බණක් අහන්න බුදු බණ පදයක් අහන්නේ කන යොමු කරලා. ඒ නිසා මේ ජීවිතය තුළ ධර්මය එකතු කරගන්න ධර්මය පුරුදු කරගන්න ධර්මයෙන් ජීවිතය දියුණු කරගන්න. තිං ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ ඇස කණනාසේ දිවකය මනස හොඳට තියෙන වෙලාවේ. වයසට ගිහිල්ලා මේ ඔක්කෝම කරලා පස්සේ බැරිය කියලා හිතුවොත් ඔබට මේ අවස්ථාව අහිමි වෙනවා. එහෙම හිතපු ගොඩාත් දෙනෙ වයසට ගිහිල්ල බණහන්න පටන්ගන්නකොට කොන්ද අමාරු කකුල් පණනෑ සිහි කල්පනාවනෑ බණ ඇහෙනකොට නින්ද යනම් ඇස්පේන්නෑ බණපොතක් කියවන්න. ඊට පස්ස ජීවිතේ හැඩූ කඳුලින් තමන්ට ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිව බුද්ධ ශාසනයට ලැබිලා අවාසනාවන්ත විදිහට ජීවිතය අවසන් වෙලා යනම්. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ මේ බණපදය අහන්නේ තරුණ වයසේද ළමාවයසේද තේරෙන කාලෙද කියන දේ තේරෙනවද මැදිවයසේද මෙතන ඉදම් පටන්ගන්න අද ඉදම් පටන්ගන්න. තිං ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මය එකතු කරගන්න පුතුම ආසාාවකින් බණහන්න ජීවිතයේ දහම් දැනුම වර්ධනය කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලපි හදවතිම ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාධකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්මාණු ශාසනාවේ පින්බරදාය කත්තේ දරන්නට ඉතුරු පිංහතුන් සැප්තැම්බර් මස 23 දින 140 ජන්මදිනය සමරන නුවන් සංජීව මදනායක පින්වත් මහත්මා ඒවගේම හර්ෂා ජීවන්ති මහත්මිය ඒවගේ මේ දෙපළගේම දූදරුවන් වන ජෙනුරි දියණිය තිසිත පුතනුවන් සෙනුරි දියණිය ඇතුළුවේ දරුවන් හැම දෙනාටමත් ඒ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධීම ලැබේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් සුජීවතු සිටින දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින් කටයුතු සඳහා නන්න අයිරින් උදව්පකාර කරපු හැම දෙනාටම ආශිර්වාද කිරීම දර්ශන සිල්වා මහත්මා ඒවගේම එම දෙපළගේම දෙමාපියන් තමන්ගේ ආයතනය වල සේවය කරන හැම දෙනාමත් ආයතනයේ සේවය කරන සේවක මහත්ම මහත්මින් හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්මදේශකයණන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ධර්මාවබෝධයම ලැබේවා කියලා අපිටත් ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා ඒ කාර්ය මණ්ඩලවල හැම දෙනාටම ආශිර්වාද කිරීමත් මේ පින්වතුන්ගේ උතුම් අරමුණ තමයි මේ ධර්ම දානමය පින්කම් සිදු කරේ නූතන මේ සමාජය තුළ පිරිහෙමින් යන තරුණ පරපුර උතුම් ශ්‍රී සද්ධර්මයට යොමු කිරීමේ උතුම් අරමුණෙන් තමයි සුචරිතවත් සමාජයක් තරුණ පරපුරක් මේ සමාජය තුළ ඇති කිරීමේ උතුම් අරමුණ ඇතුව තමයි මේ ධර්මදාන පින්කන් සිදු කරේ. තින් ධර්ම දේශනා මාලාවක් පසුගේ දිනවල කළම් ටෙලිවිෂන් මේ සඳහම් විකාශය ඔසේ සිදු කරලා අද දවස මේ ධර්ම දේශනාවත් සිදු කරලා මේ රැස් කරගන්න සියලුපින් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් දායකත්තේ දැරුව හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ ඒ දරුවන් ඇතුළු හැම දෙනාටමත් නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම මේ සියලු පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.
ඔබ නමින් මිය පරලොවගේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කළේ අයටත් පින් දෙන්න. ඔබ හැම දෙනාටමත් මේ පින ධර්මාවබෝධය පිණිසම උපකාරවේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හා චිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්හා චිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්හා චිබුම් මට්හා දේවානාගා මහිද්දිකා